ටේබල් එකක් කිව්වහම මෙන්න මේ වගේ. ටේබල් එකකට තියෙන්න පුළුවන් මාතෘකාවක්. මෙන්න මේ වගේ මාතෘකාවක්. ඊට පස්සේ මේ වගේ ටේබල් හෙඩින් තියෙන්න පුළුවන්. වගුවක්නේ. එතකොට බලන්න මේකේ විශේෂ අවස්ථා දැන් ටේබල් එකේ තියෙනවා කොලම්ස් තියෙනවා. මේකේ කොලම්ස් හතරක් තියෙනවා. 1 2 3 4යි. ඒ කොලම්ස් හතරට අමතරව රෝස් තියෙනවා මට පේනවා මේ මෙතනින් බෙදෙන හින්දා මෙතනින් මේ කොටස් දෙකකට බෙදිලා වගේ තියෙන නිසා රෝස් 1 2 3 4ක් තියෙනවා. එතකොට ඒ ටික ඉස්සෙල්ලා වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ ටේබල් ගැන ටේබල් එකේ ස්ට්‍රක්චර් එක. රෝස් හතරක් පේන්න ඕනේ ඔන්න ඔය වගේ. ඊට පස්සේ ටේබල් එකේ මේ කොලම්ස් දෙකක් එකට එකතු කිරීමේ හැකියාව තියෙනවා. කොලම්ස් දෙක එකට එකතු කරලා තියෙන්නේ. මේ මෙතන තියෙන රෝස් දෙකක් එකට එකතු කරලා. මෙතනින් හරියට බෙදෙන්න එපා හරිනම්. මෙතන තියෙන්නේ රෝස් දෙකක් එකට එකතු කරලා. ටේබල් රෝ. ටේබල් රෝ කියන ඒවා දෙකක් එකට එකතු කරලා තියෙන්නේ. ඒතකොට රෝ කියන එක අපි මේ කියන්නේ තිරස් අතට පේලි කියන එක. මේ කොලම්ස් කියලා කියන්නේ සිරස් අතට තීරු කියලා කියනවා. මේවා කොහොමද HTML ડોකියුමන්ට් එකකට ඇඩ් කරන්න කියන එක තමයි අද එතකොට අපි කතා කරන්න යන්නේ. මීට අමතරව තවත් තියෙනවා අපිට තව එක්සැම්පල් එකක් දෙකක් ගන්න පුළුවන්. අපි බලමු තව එක්සැම්පල් එකක්. ටයිම් ටේබල් එකක් කියන එක අපි නිතර දකිනවා. ටයිබල් එක මේ පැත්තට දාලා තියෙන මේ විදිහටම රෝස් මෙතන පේන්න තියෙනවා 1 2 3යි 4ක්. ඊට පස්සේ ඉන්ටර්වල් එකක් මෙතන මැදට දාලා තියෙනවා. ඒකත් ගත්තොත් තවත් රෝ එකක් විදිහට තවත් රෝ දෙකක් ආපහු තියෙනවා. මේ ටයිම් ටේබල් එකේ නම් 1 2 3 4යි 5යි 6යි 7ක් තියෙන රෝස්. කොලම්ස් ගත්තාම 1 2 3 4යි 5යි 6ක් තියෙනවා. ඒතර මේකෙත් සාමාන්‍ය විදිහට මේ කොලම්ස් එකට එකතු කරන එක අපි කියනවා කොලම් එකතු කිරීම කොල් ස්පෑන් කියලා. ඊට පස්සේ රෝස් එකතු කරන එක රෝ ස්පෑන් කියලා අපි කියනවා. ඒ ටික තමයි මේ ටේබල් වල විශේෂ ලක්ෂණයක් දකින්න තියෙන්නේ. මෙන්න මේ ටැග් එක. ටේබල් කියන ටැග් එක. ටේබල් එක පටන් ගන්න ටේබල් කියන ටැග් එකකින්. මෙන්න මෙතනින්. ඊට පස්සේ ටේබල් එකේ රෝ එකක් පටන් ගන්න ටේබල් රෝ කියන එක තමයි TR කියලා කියන්නේ. TD කියලා කියන්නේ ටේබල් data. ටේබල් වලක් තියෙනවා headings. අපි ඉස්සලා දැක්ක විදිහට ටේබල් වල heading තියෙනවා මාතෘකා දාන්න. දැන් මෙන්න මේ ටේබල් වල මේ time table Monday Tuesday Wednesday තද අකුරින් මැදට align වෙලා පේනවා කියන්නේ ඒවා headings විදිහට දාන්න ඕනේ. එතකොට තමයි alignment එක center වෙලා එන්නේ. සාමාන්‍ය දත්ත දානකොට table data. table heading කියන්නේ මාතෘකා, table data කියන්නේ දත්ත. ඒ විදිහට තමයි දාන්න ඕනේ. දැන් ළමයෙකුට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ වගේ ටේබල් එකක ආකෘතියක් දුන්නාම ඒක අඳින්න. ඒ කියන්නේ ඒ විදිහේ දෙයක් අපිට ඒක කොයි විදිහට එයිද කියන අවුට්පුට් එක ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේ වගේ ටේබල් එකක් ටේබල් කියලා පටන් අරන් තියෙන මේ ස්ටයිල් එකෙන් කියන්නේ width එක 100ක් තියන්න කියන එක. width 100යි කියන එක නිකම්ම දැම්මත් හරි මේ ස්ටයිල්ස් පාවිච්චි කරලා තමයි මෙතන නම් දාලා තියෙන්නේ. මෙතනින් පටන් ගමු අපි TR එකක් පටන් ගන්නවා. TR එකක් ඉවර කරන්නේ ඇලයිරක් TR කියලා දාලා. ඒ කියන්නේ ටේබල් රෝ එකේ අවසානය. එතකොට රෝ එකක් පටන් ගන්න මෙතනින් රෝ එකක් ඉවර කරන්නේ මෙතනින්. අපි නිකම්ම නෝට්පෑඩ් වලට නෝට්පෑඩ් වගේ ටෙක්ස්ට් එඩිටර් එකක් අරගෙන මේක ලියන්න ගත්තොත් ටේබල් රෝස්
තමයි තිරස් අතට තියෙන්නේ. එතකොට ටේබල් පටන් ගන්න ඕනේ කියලා අපි කිව්වේ මේ විදිහට ටැග් එකකින්. ඊට පස්සේ ටේබල් එක අවසානයේ දක්වන්නේ අපි ටේබල් කියලා මේ වගේ ඉවර කරන ටැග් එකකින්. ඊළඟට ටේබල් එකේ තියෙන්න ඕනේ ටේබල් රෝ. ටේබල් රෝස් ඇතුලේ තමයි ටේබල් ඩේටා දාන්න වෙන්නේ. ටේබල් රෝ කියලා දානවා අපි. දාලා ඒක ඇතුළට දාන්න පුළුවන් ටේබල් ඩේටා. ටේබල් ඩේටා හරි ටේබල් හෙඩින් හරි අපි කැමති දෙයක් දාමු. දැන් මෙතන th කියලා තියෙන නිසා ඔන්න ඔය වගේ th යටතට මෙතන first name දාලා තියෙන්නේ. first name ඊට පස්සේ ටේබල් හෙඩින් එක ඉවර කරන්න ඕනේ. ආයි ටේබල් හෙඩින් එකක් තියෙනවා පටන් ගන්නවා. ඒකේ අහලා තියෙන්නේ last name කියන එක. එතකොට ඒක ඇලයිරක් th කියලා දැම්මහම ඔන්න ඔය වගේ තවත් මං th එකක් දාන්න අවශ්‍යයි. ඒත් මම මෙතනින් මේක නවත්තනවා. නවත්තලා මේක සේව් කරනවා. මේක සේව් කරමු අපි ටේබල් එකක් කියන්න අපිට මතක හිටින විදිහට මෙතන all file select කරලා HTML extension එක දාලා table example කියලා මම මේ විදිහේ නමක් දෙනවා. table underscore දාලා x කියලා 1 කියලා දෙන්නම්. .html extension එක ඔය විදිහට දාලා save කරාම මේක දැන් අපිට run කරලා බලන්න පුළුවන්. මේ තියෙන අපි හදපු එක. ඒක open කරලා බැලුවොත් ටේබල් එකේ බෝඩර් එකක් අපි දැම්මේ නැති නිසා කිසිදු බෝඩර් එකක් නැතුව ඔය වගේ first name last name දෙක විතරක් එයි. දැන් මම මෙතනට දානවා බෝඩර් කියන ඇට්‍රිබියුට් එක ටේබල් කියන ටැග් එක ඇතුලේ බෝඩර් එක 1යි කියලා. එතකොට වෙන්නේ මේ ටේබල් එක වටේට බෝඩර් එකක් ඇඩ් වෙනවා. මේක රිෆ්‍රෙෂ් කරලා බැලුවොත් මේ වගේ බෝඩර් එකක් ඇඩ් වෙනවා. මේ ටේබල් එක ටිකක් විශාල කරලා බලන්න ඕනේ හින්දා මම width සමානයි 150යි කියලා දෙන්න. එතකොට මේක ටිකක් විශාලව පෙනෙයි. 150 විශාල වෙලා පෙනෙයි. මෙන්න මේ වගේ. ඒ කියන්නේ මේ තිරයෙන් 150ක්. එතකොට අපිට පේනවා first name last name කියන ඒවා heading නිසා alignment එක මැදට ඇවිල්ලා තියෙනවා. alignment එක මේ අයිනට නෙමෙයි මැදට ඇවිල්ලා තියෙනවා. මම දැන් තවත් මේකට කොටසක් එකතු කරනවා th එකක්. th එක මේකේ දීලා තිබ්බේ නම් age එක ගැන අහලා තිබ්බේ. ඒකම දාමුකෝ බලන්න. ඇලයිරක් th age කියලා. දැන් මේ table row එක මෙතනින් ඉවර වෙන්නේ ওই විදිහට තමයි. එක row එකයි තියෙන්නේ. ওই විදිහට තමයි අපි මේක save කරන්නේ. ඊට පස්සේ refresh කරාම save කරලා මේ age කියන කොටසත් මේකට add වෙලා තියෙනවා පේනවා. ඒතර අපිට columns add කරන්න මෙතනින් තවත් th ඕන තරම් ප්‍රමාණයක්. මෙතන 3යි තියෙන th ඕන තරම් ප්‍රමාණයක් අපි add කරන්න එකතු වෙන්නේ HTML web පිටු හදනකොට මේ columns වැඩි වෙන පැත්තට. ඊට පස්සේ අලුත් row එකක් පටන් ගන්න ඕනේ නම් අලුතින් row එකක් පටන් ගන්න ඕන නම් අපි tr කියන tag එකකින් තමයි යන්නේ. tr එකක් ආයිත් හදලා ඒක ඇතුලේ table data විදිහට දාමු අපි. පළවෙනි නම මොකක් හරි අපේ ඉන්න අයගේ නම් බලමු අපි. නිකමට අපි කියමු ආකාශ් කියලා.
ටේබල් ඩේටා එකක් දානවා. ටේබල් ඩේටා. ඊට පස්සේ තවත් ටේබල් ඩේටා එකක් විදිහට ආකාශ්ගේ ලාස්ට් නේම් එක මම මොකක් හරි මනෝකල්පිත ආකාශ් කෙනෙක් දාන්නේ. අපි හිතමු එයා බණ්ඩාර කියලා. අන්න ඒ ආදි වශයෙන් නම දානවා. අපි හිතමු එයාට වයසකුත් දාන්න ඕනේ කියලා. ටේබල් ඩේටා විදිහට දාලා වයස 20ක විතර කෙනෙක් කියලා. කොහොම දාමු. එතකොට තවත් රෝ එකක් ආරම්භ වෙලා මෙතනින් අවසන් වෙලා තියෙනවා මෙන්න මේ කොටසේ. මේක සේව් කරාට පස්සේ මෙන්න මේ විදිහට බලන්න ටේබල් ඩේටා වල හැටි ඇලයින්මන්ට් එක එන්නේ කොහොමද? දකුණු. ඔයාගෙන වම් අත පැත්තේ නේද? වම් අත පැත්තට ඇලයින්මන්ට් එක left align වෙලා එන්නේ. එතකොට මේකේ මේ ටේබල් හෙඩින්ග්ස් නම් මැදට ලයින් වෙලා තියෙන්නේ. මැදින් තියෙන්නේ කියන එක පේනවා සෙල් එකේ. මේ ටේබල් එකේ සෙල්ස් ඇතුලේ. එතකොට මේක සරලයි. සරල ටේබල් එකක් ආකෘතියක්. මේ විදිහට ගත්තාම තවත් රෝ එකක් දානවා නම් තවත් ළමයෙක් ගැන තවත් විස්තරයක් දානවා නම් ආයිත් අපි එකතු කරන්න ඕනේ ටේබල් රෝ එකක්. ඒ ටේබල් රෝ එක අවසන් කරන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ ටේබල් ඩේටා විදිහට ඔහොම පටන් අරන් තවත් ළමයෙක්ගේ නමක් නේ. අපි හිතමු අමිල කියලා ළමයෙක් හිටියා කියලා ඉස්සර කාලේ. ඊට පස්සේ ඒ ළමයාගේ නමත් එතනට දාන්න දෙවෙනි නම මෙතන පොඩි වැරදීමක් වෙලා නේද? ඒක හදමු. ඊට පස්සේ ටේබල් ඩේටා එකක් නැවත දාන්න ඕනේ යාගේ වයස. අපි හිතමු මේ ළමයා අවුරුදු 15 විතර කාලේ තමයි මේක හදලා තියෙන්නේ කියලා. ඔහොම කියලා දානවා. දැම්මහම තවත් රෝ එකක් එකතු වෙන්න කියලා තමයි කිව්වේ. එතන මේක සේව් කරොත් ආයෙසරක් අපිට පේන තියෙනවා. එහෙම ගොඩක් මේ විදිහට එකතු වෙනවා. දැන් අපිට රෝස් ඕනේ තරම් ප්‍රමාණයක් මේක වැඩි කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ගැටලුවක් නැහැ. මේ විදිහට ලියන්න තමයි තියෙන්නේ. එතකොට අපිට හිතුනොත් මෙන්න මේ වගේ ටේබල් එකක් කොහොමද හදන්නේ කියලා. දැන් මේ ටේබල් එක හදන්න නම් රෝස් ටිකයි කොලම්ස් ටිකයි ඉස්සෙල්ලා අඳුනගෙන තියෙන්න ඕනේ. මේකේ තියෙනවානේ ටයිම් ටේබල් කියලා දාලා. මේකේ විශේෂ ලක්ෂණයක් තියෙන්නේ කොලම්ස් එකට එකතු වෙච්චා තියෙනවා. මේ හරිය hours දාලා තියෙන rows එකට එකතු වෙලා columns එකට එකතු වෙලා තියෙනවා මෙතන. ඒතර ඒක තවත් දෙයක්. සාමාන්‍යයෙන් සරලව මේ වගේ දෙයක් හදනවා නම් columns rows එකතු කරන්නේ නැතුව මේ විදිහට දාන්න පුළුවන්. අපි හිතමු මට මෙන්න මේ age කියන එක ගාවින් තවත් කොලම් එකක් දාගන්න ඕනේ කියලා ටේබල් හෙඩින් එකක්ම date of birth DOB. එතකොට මම ඔහොම දැම්මොත් හරියයිද? දැන් මේක සේව් කරනවා. සේව් කරාම ඒක ගැටලුවක් නැහැ. ඉතින් date of birth කියලා එනවා. හැබැයි අපිට පේන්න තියෙනවා date of birth කියලා මම මේ දාපු ටේබල් හෙඩින් එකට සරිලන විදිහට අනිත් රෝස් වල කිසිදු වගුවක් අගයක් දීලා නැහැ. එතකොට මට මෙහෙම කරන්න පුළුවන්. මම තව රෝ එකක් මේ යටට දානවා. මෙතනින්. ටේබල් රෝ එකක් ඔහොම දාලා නිකම්ම ටේබල් රෝ එක ඉවර කරලා තියෙනවා. ඒකත් අපි කරලා බලමු සේව් කරලා මොකුත් වෙනසක් වෙයිද කියලා. මෙතනින් චූටියට රෝ එකක් ඇඩ් වුණා. හැබැයි අගයන් මොකුත් නැහැ ඒකේ. මම අගයක් විදිහට දැන් කියනවා මෙහෙම කරන්න කියලා. ෆස්ට් නේම් කියන එක
row span equal 2යි කියනවා. බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට ඒ වෙනසක් පේන්නේ නැති වුණාට මම ඒක එහෙම තියෙද්දිම මෙන්න මේ දෙවෙනි row එකේ මෙන්න මෙතනට දානවා table data එකක්. මම ඒ data එකේදී ගන්නවා table data කියලා දාලා මේ මෙතනට year කියලා ලියනවා. නිකන් අවුරුද්ද කියලා ලියුවා. දැන් මේක save කරා. දැන් මේක refresh කරොත් මේ year කියන එක මෙතනට ආවේ ඇයි කියන එක තමයි අපි හොයන්න ඕන. මේ row එකක් පටන් ගත්තා. ඒ row එකට තියෙන එක data එකයි. ඒ නිසා එතන year කියලා තමයි තියෙන්නේ. මම මේ row span කියන එක දාලා තියෙන නිසා first name කියන වචනේ row දෙකකට විහිදිලා තියෙනවා මෙතන පේනවා. හැබැයි මම මෙතන row span එක 2යි කියලා දැම්මේ නැත්තම් මේක මම අයින් කරලා මේක save කරා නම් ඔය year කියන එක පෙන්වන්න ඕනේ මෙන්න මේ මුලටම. එතන අනිත් ඒවා හිස්. මේ තැන් වලට මොකුත් අගයක් දාන්න කියලා නැහැ. ඒතර මට පුළුවන් මේක කියන්න. මම year එකයි මම තව data එකක් දානවා මෙතනින්. month එකයි කියලා. year එකයි month එකයි. දැන් ඉන්නේ සංකීර්ණ වේගන යන්නේ. එතකොට year එකයි month එකයි මෙතනටයි add උනේ. දැන් මම කරන වැඩේ ඉහළ තියෙන first name එකයි last name එකයි call span දෙක row span දෙකයි කියලා දානවා. මෙතනටත් දානවා first name එකට ඊට පස්සේ last name එකටත් දානවා. එතකොට වෙන්න ඕනේ first name last name කියන එක පහලට ඇදෙනවා. පහල පේලියටත් ඇදෙනකොට මේ year සහ month කියන එක ඉස්සරහට මෙන්න මේ විදිහට තල්ලු වෙන්න ඕනේ. මම age වලටත් මේ විදිහම row span එකක් දැම්මොත් age එකත් තල්ලු වෙනවා. බලන්න හොඳටම. ඊට පස්සේ මට පේනවා එතකොට year එකයි month එකයි දෙන්න ඉස්සරහටම තල්ලු වෙලා ගියා. දැන් මම මෙහෙම කිව්වොත් මට පේනවා මේ DOB කියන එක තව ටිකක් ඉස්සරහට අදින්න පුළුවන් නම් හොඳයි. එතකොට මට අදින්න වෙනවා කියලා කියන්නේ මේ columns දෙකක් එකට එකතු වෙන විදිහට DOB ටිකක් පළල් කරලා ගන්න ඕනේ, විශාල කරලා ගන්න ඕනේ කියන එක තමයි කියන්නේ. ඒ නිසා මම DOB ට දානවා call span. call span දෙකයි කියලා. columns දෙකක් එකට එකතු කරලා දාන්න කියලා කියනවා. ඊට පස්සේ මම ඒක save කරා. දැන් එතකොට පේනවා අපිට columns දෙකක් එකට එකතු වෙලා තමයි DOB තියෙන්නේ. හරි. මට හිතුනොත් මේ වගේම date එක දිනය කියලාත් ඔය විදිහේ හරිද date month year ඔහොමනේ දාන්නේ අපි. ඔය විදිහට දාලා තිබ්බොත් මේක date කියලා තවත් කොටසක් එනවා. හැබැයි අපිට පේනවා DOB එක දැන් මගට ඇවිල්ලා නැවතිලා තියෙන columns දෙකකින්. ඒ නිසා මට අවශ්‍ය නම් DOB කියන එක columns 3ටම දික් කරගන්න මෙතන call span සමානයි 3යි කියලා දාන්නයි තියෙන්නේ. එතකොට මේ විදිහට දික් වෙලා එනවා. තව මට හිතෙනවා මේ year එකයි month එකයි date එකයි කියන එක මෙහෙම තියන්න නැතුව ටිකක් table heading විදිහටම තද වෙලා align එක center වෙලා තිබ්බනම් හොඳයි කියලා. ඒ නිසා මම ඒ ටිකක් table heading විදිහට මේ විදිහට වෙනස් කරන්න. table heading විදිහට දැම්මොත් මේ ටික alignment එක මැදට ඇවිල්ලා ওই විදිහට ලොකු වෙලා එයි. හරි. දැන් මේ අවස්ථාවවලට මොකුත් දාලා නැහැ. පළවෙනි row එකත් දෙවෙනි row එකත් දැන් ඉවරයි. තුන්වෙනි row එකේ තමයි මේ නම් තියෙන ළමයින්ගේ year එක month එක date එක දාන්න අවශ්‍ය නම් ඒව ඇඩ් කරන්න ඕනේ. මේ ආකාශගේ පේලියේ
බණ්ඩාර කියලා තියෙනවා 20යි කියලා තියෙනවා. තවත් data තුනක් මේ විදිහටම දැම්මා නම් ওই විදිහට දැම්මා නම් TD තුනක් year එක අපි හිතමු 2003 ඔය වගේ දාලා month එක දෙවෙනි මාසේ 20 වෙනිදා අන්න ඒ වගේ දිනයක් දාලා තිබ්බනම් හරියටම ඒ ටික මේ ටිකට සෙට් වෙනවා. ඔය විදිහට data ටික ඒ table එකට සෙට් වෙනවා. data නොදා තිබ්බොත් මේ විදිහට හිස්ව තියෙනවා. ඒ වගේම මම වැරදීමකින් හරි තවත් data එකක් දාලා තිබ්බොත් මෙතනට මොකක් වෙයිද කියලා හොයාගන්න මෙන්න මේ වගේ පැත්තකින් එල්ලෙනවා ඒක. ඒක මේ එයා තනියෙන් හරි තියන්න ලෑස්ති. එතකොට අපි ටේබල් එක දැක්ක ගමන් පේනවා මේක වැරදිලා තියෙන කියලා. එතකොට අපි මේක සමානුපාතිකව හැදෙන විදිහට කොලම්ස් ගාන රෝස් ගාන හරියට සෙට් වෙන බැලන්ස් වෙන විදිහට ටේබල් එක හදාගන්න ඕනේ. දැන් මේක අපි හිතමු ස්ටුඩන්ට් ලයිස්තුවක් කියලා. ස්ටුඩන්ට්ස් ලාගේ ලයිස්තුවක් නම් මේ ටේබල් එකට අපිට පුළුවන් දාන්න කැප්ෂන් කියලා තියෙනවා. කැප්ෂන් කියලා තියෙනවා. ටේබල් මාතෘකාවක් දාන්න පුළුවන්. කැප්ෂන් ඇතුලේ අපිට දාන්න පුළුවන් දැන් ඒකට අදාළ කරන මාතෘකාව. ස්ටුඩන්ට් ලිස්ට් වගේ මොකක් හරි ඔය වගේ දෙයක් දානවා මම. එලයිරක් දාලා කැප්ෂන් ඔහොම ලියන්නයි තියෙන්නේ. right. මේක රිෆ්‍රෙෂ් කරාම ස්ටුඩන්ට් ලිස්ට් කියන එක මාතෘකාවක් විදිහට ඉහළට වැටුණා. මට අවශ්‍ය නම් ටේබල් එකේ align equal bottom කියලා දාන්න පුළුවන් මේ කැප්ෂන් එක. align bottom කිව්වොත් එහෙම ටේබල් එකේ යටින් වැටෙනවා කැප්ෂන් එක. හැබැයි මතක තියාගන්න කැප්ෂන් එක දාන්නේ ටේබල් කියන ටැග් එක පටන් ගත්තට පස්සේ කැප්ෂන් එක. ඒක ඉහළින්ම දැම්මත් align bottom කියලා තිබ්බොත් පෙන්වන්නේ පහළටම දාලා. හැබැයි මෙතන දැන් bottom කියන කතාව නැති කරලා top කියන එක තමයි සාමාන්‍ය default. ওই විදිහට දාලා control S ගහලා save කරා. එහෙම කරොත් මේක ඉහළට කොහොමත් පේන්න තියෙනවා. මැදට align වෙලා center align වෙලා තියෙන්නේ. මේ විදිහට තමයි table එක හදාගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ table එක දිහා බලලා ළමයෙකුට පුළුවන් වෙන්න ඕනේ කෝඩ් එක ලියන්න. ඔක තමයි අපේ අවශ්‍යතාවය. ටේබල් එක දිහා බලලා කෝඩ් එක ලියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් කෝඩ් එක දිහා බලලා ටේබල් එක අඳින්න පුළුවන් වෙන්න ඕනේ. කෝඩ් එක දිහා බලාගෙන ටේබල් එක ඇඳීමේ හැකියාව වෙන්න ඕනේ. W3 school මේ සයිට් එකේ මෙතන දීලා තියෙනවා අපිට try it yourself ටේබල් යටතේ. එතනට යන්න. එතකොට මේක ෆෝන් එකකින් උනත් කරන්න පුළුවන්. ඊට පස්සේ මේකට මේ වෙනස්කම් සිද්ධ කරන්න. මොකද්ද කරන්න ඕනේ? මම මේ ස්ටයිල් එක මම අයින් කරනවා. මම මේකට බෝඩර් එක border equal 1 කියලා දෙනවා. බලන්න එතකොට run කරාට පස්සේ මොකද්ද වෙන්නේ? run කරන්න ඕනේ. run කරාට පස්සේ border එක ඒ විදිහට එනවා. ඊට පස්සේ මේකට අදාළ කරලා අපේ කෝඩ් එක අපි මෙතනින් කොපි කරන් ගිහිල්ලා මෙතන run කරා නම් මෙතනින් තියලා run කරොත් අපේ කෝඩ් එක උනත් මෙතනට run වෙලා පේනවා. හරිද? මම එතකොට ඔයාට මේ අමිල ජයා කියන ළමයාට අවුරුදු 15යි කියලා අපි කියමුකෝ. අවුරුදු 15ක් හැදෙන විදිහට උපන්දිනයකුත් දාලා මෙතනින් තවත් ටේබල් ඩේටා ටිකක් ඇඩ් කරලාම සම්පූර්ණ කරලා එවන්න කියලා තමයි කියන්නේ. හරිද? මේ විදිහට බලන්න පටන් ගන්න.
පේන විදිහට මේ ටේබල් එකේ තියෙන 1 2 3යි 4ක් කොලම්ස් 4ක් තියෙනවා. එතකොට අපිට ටේබල් රෝ එකක් පටන් අරන් ඒ ටේබල් රෝ එක මේ විදිහට ඉවර කරමු අපි. ටේබල් රෝ එක ඔය විදිහට ඉවර කරලා ඒක ඇතුළට දාමු අපි ටේබල් හෙඩින් එකක් තියෙනවා ඩේ කියලා. ඒ ඩේ කියන ටේබල් හෙඩින් එක රෝස් 3කට විහිදිලා තියෙනවා. ඒ හින්දා රෝස් පෑන් 3යි කියලා මම දාලාම පටන් ගන්නවා. ඊළඟට දෙවෙනුව තියෙන ටේබල් හෙඩින් එක තමයි මේ සෙමිනා කියලා තියෙන්නේ මෙන්න මෙතන. සෙමිනා. එතකොට ඒකත් හෙඩින් එකක් මම සෙමිනා කියලා ওই විදිහට පටන් ගන්නවා. ඒකේ හැබැයි සෙමිනා කියන හෙඩින් එක කොලම්ස් 1 2යි 3ක විහිදලා තියෙනවා. 1යි 2යි 3කටම. ඒ හින්දා කොල් ස්පෑන් සමානයි 3යි කියලා දෙන්න ඕනේ. දීලා ඒ රෝ එක එතනින් ඉවරයි. අලුත් රෝ එකක් පටන් ගන්නවා. ඒ තමයි මේ දෙවනුවට තියෙන මේ රෝ එක. ඒකේ තියෙන්නේ ෂෙඩියුල් කියලායි ටොපික් කියලායි විතරයි. මේ ටොපික් කියන එකත් ගන්න උඩ රෝ එකට. එතකොට ඒ රෝ එකේ අපි දානවා table data. ඒකත් table heading වගේ පේන්නේ. ඒ ලයින් වෙලා තියෙන මැදට එහෙමනේ. schedule කියලා දානවා. ඊට පස්සේ අලයිරක් table heading කියලා ඔය විදිහට දානවා. ඊට පස්සේ තවත් th එකක් තියෙනවා. ඒ th එකට දාමු අපි topic කියලා. ඔය විදිහට. හැබැයි අපිට පේන්න තියෙනවා topic කියන එක columns දෙකක්ද? නෑ row දෙකක. මේ rows දෙකක විහිදිලා තියෙනවා පේනවා. මෙතන. මේ begin end තියෙන මේ row එකේ මෙතන schedule කියන මේ row එකේ දෙකේ විහිදිලා තියෙනවා. ඒ හින්දා row span 2යි කියලා දාමු එකට. ඊළඟට ඒ row එක ඉවර වෙනවා එතනින්. එතකොට අපිට පේන්න තියෙන්නේ අලුත් row එකේ තුන්වෙනි row එකේ begin end විතරයි ඉන්නේ. එතකොට අනිත් ඒවා call span row span දාලා තියෙන නිසා මේවට data දාන්න ඕනේ නැහැ. begin එකයි end එකයි දැම්මහම ඒ data නැති තැන් දෙකට ඒක හිර වෙනවා. ඔන්න අපි මේ තියෙන තත්ත්වය අනුව මෙහෙම save කරලා මේක පොඩ්ඩක් refresh කරලා බලුවා නම් මේ විදිහට දැන් හැදිලා තියෙන්නේ. එතකොට begin end දෙක දැම්මනම් මේ schedule කියන තැනට හිර වෙනවද කියන එක අපි බලන්න ඕනේ. මෙතනින් table row එකක් පටන් ගමු. ওই විදිහට දාලා ඒකට table data දෙකක් දාලා බලමු. table headings විදිහට හැබැයි තියෙන්නේ. මොකද මම එහෙම කියන්නේ begin කියන එකත් end කියන එකත් තදාකුරෙන් තියෙන්නේ. table heading tag එක ඉවර කරලා ඒ row එක ඉවර කරලා මේක save කරමු. කරලා බලමු අපි refresh කරලා. ඔව්.
begin එකයි end එකයි මෙන්න මේ වගේ තැන් දෙකකට තමයි ගියේ. දැන් ඕක schedule කියන වචනෙට මම දාලා නැහනේ මෙන්න මේ schedule කියන එකට columns දෙකක් එකට එකතු වෙනවා කියලා නැහනේ. එතන එහෙම කරා නම් col span දෙකක් කියලා එතන දක්වලා තිබුණා නම් මෙයා බලනවා මේ end කියන එක එතකොට columns දෙකකට දාන්න ඕනේ. එහෙනම් end කියන එකත් මෙතනට දාගන්න ඕනේ කියලා. දැන් ওই ප්‍රමාණයට අපි හදලා ඉවරයි. ඊට පස්සේ අලුත් row එකෙන් පටන් ගන්නකොටම තියෙන්නේ Monday 8 am 5 pm. මෙතන introduction to XML validity DTD and relax කියලා next generation NG. ඔන්න ඔය වචන දෙක රෝ දෙකක් විදිහට ගන්න පුළුවන් වෙන්න ඕන අපිට. මෙතන රෝ දෙකක් තියෙනවා කියලා අපි දකින්න ඕනේ. මේ පහළ එකෙත් රෝස් තියෙනවා මේකේ හැටියට නම් මෙතන රෝස් තුනක් එකට එකතු වෙලා තියෙනවා. හරිද? ඒ විදිහට අපි දාලා බලමු. දැන් එතකොට මේ පේලිය මම ඉස්සෙල්ලා ඉවර කරන්නම්කෝ. tr එකක් දාලා tr එකක් ඉවර කරනවා. ඊට පස්සේ ඒකේ td තියෙන්නේ Monday කියලා Monday/td Monday එක ඉවර කරනවා. එතකොට මේ Monday කියන එකත් අපි row දෙකක් එකට එකතු කරලා තියෙනවා කියලා පේන්න ඕනේ. row span equal 2යි. මේ මෙතන Monday කියන එකත් මේ introduction සහ validity කියන දෙකේ row දෙකක් එකට එකතු කරලානේ. ඒ හින්දා එහෙම ගන්න ඕනේ. ඊට පස්සේ ඒ row එකේම තවත් තියෙනවා 8 am සහ 5 pm කියලා. ඒ දෙකත් මම මෙතනටම දානවා row span විදිහටම දාලා. එතකොට අපි දාන්නේ මේ මෙතනට 8 32 තියලා am 5 pm. හරි. ඊට පස්සේ ඒක සේව් කරාට පස්සේ මේ introduction to XML කියන කොටසත් මෙතනට දානවා. ඒ පළවෙනි පේලියටම තමයි දාන්න ඕනේ ඒක. එතන වෙනස තමයි col span එකක් දාන්න බෑ. row span එකක් දාන්න නෑ අපි එතනට. තනි row එකේනේ තියෙන්නේ. එහෙනම් එතනට තමයි introduction to XML කියන එක තියෙන්නේ. ඊට පස්සේ TD එක ඉවර කරන්න. හරි. TD එක ඉවර කරලා අපි අලුත් row එකකට යන්න ඕනේ. අලුත් row එකකට යනවා නම් මෙතනින් tr එකක් පටන් ගන්න ඕනේ. අර tr එක ඉවරයි දැන්. ඒ tr එක මෙතනින් ඉවර වෙනවා නම් අලුතෙන් පටන් ගන්න table record එක මේ අලුත් row එකේ තියෙන validity DTD කියන කාරණේ විතරයි. ඒ හින්දා TD එකක් දාලා validity ඔන්නෝම DTD and relax ng කියන එක මෙතනට දානවා. ඒ TD එක මෙතනින් ඉවර කරනවා. එතකොට මේ ප්‍රමාණයට කරාම ඒ අලුත් රෙකෝඩ් එකේ ඒ අලුත් row එකේ මේ data එක විතරයි තියන්න ඉඩ තියෙන්නේ. මොකද හේතුව කලින් තියෙන data කලින් තියෙන row එකේ data මගින් row span දෙක ගානේ මෙහෙම column තුනකම අල්ලලායි තියෙන්නේ. එහෙනම් මේක save කරලා අපි මෙතන refresh කරලා බැලුවොත් මෙන්න මේ වගේ ප්‍රමාණයට එන්න ඕනේ. හරිද? මේක දැන් 150 width එකට දීලා තියෙන නිසා තමයි මේ විදිහට හැදිලා තියෙන්නේ. 100 width එකටම
දුන්නොත් මේක විශාලව හැදෙනවා ඔය වගේ. එතකොට අර පේලි දෙකට යන්නේ නැතුව එක පේලියට ඔය වගේ එනවා. හරි. මෙතන ඉඳන් පුළුවන් ඔයාට කන්ටිනියු කරන්න. ඊළඟ කොටසක් දාලා මේක පොඩි උත්සාහයක් ගන්න ඕනේ. අලුත් රෝ එකක් දාලා. මේ ටියුස්ඩේ තියෙන තැන රෝස් 3ක් පේන්න තියෙනවා අපිට. ඒ රෝස් 3ට අපි පළවෙනි රෝ එකේ තියෙන්න ඕනේ ටියුස්ඩේ කියන එක රෝස් පෑන් 3ක් දාලා. ඊට පස්සේ 8am 11am කියන දෙක තියෙන්න ඕනේ data විදිහට. XPath කියන කොටස මම දැම්මා රෝස් පෑන් දෙකකට දාලා. මේ මෙතන. එතකොට මේ උඩ දෙකම ගන්න XPath කියන එකට. ඊට පස්සේ ඒ අනුව ඊළඟ TR එකේ එතකොට එන්න ඕනේ 11 ඉඳලා 2pm වෙනකන් විතරයි. මේ කොටස් දෙක විතරයි. ඊට පස්සේ තුන්වෙනි රෝ එකේ තමයි 2pm සහ 5pm වගේම XLS transformation කියන මේ කොටසත් ගන්න වෙන්නේ. එතකොට ඒ ටියුස්ඩේ වලට තියෙන රෝස් තුන මේ විදිහට ඉවර වෙනවා. මෙතන මේ පික්චර් එකේ මේ මෙතන බැලන්ස් වෙන්නේ නැති විදිහට තියෙනවා. එහෙම හදන්න බෑ HTML වල. ඒ හින්දා XPath කියන එක උඩට ගන්න, XLS transformation කියන එක පහතට ගන්න. එතකොට ඕකෙදි රෝස් දෙකක් XPath ට දීලා එක රෝ එකක් XLS ට දීලා මේ විදිහට හදන්න. ඊට පස්සේ අවසාන වශයෙන් Wednesday වලට ඒක බොහොම සරලයි. Wednesday වලට Wednesday 8am 12pm සහ XSL කියන මෙන්න මේ රෝස් හතර තමයි තියෙන්න ඕනේ. ඒකට කොල් ස්පෑන් නොත් රෝස් ස්පෑන් නොත් නැහැ. ඒ රෝ එක දාලා ටේබල් එක ඉවර වෙනවා. ඒක අවුට්පුට් එක මෙන්න මේ විදිහට එන්න ඕනේ. එතන මේ මෙතන තමයි මම කිව්වේ රෝස් දෙකකට එන්න XPath ගන්න XLS එක යට එකට දාලා මේ විදිහට ඉවර කරන්න පුළුවන්.